ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද තවත් අලුත් දවසක ගුරුගෙදර අධ්‍යයන වැඩසටහන් මාලාවෙන් අපි ඔබ වෙත මෙලෙස පැමිණෙන්නේ පසුගිය වැඩසටහන් මාලාවකදී කතා කරන්නට යෙදුණු පාඩමක ඉදිරි අධීරයන් ඔබ සමග සාකච්ඡා කිරීමටයි. ඔබට මතක ඇති මීට පෙර පාඩමකදී අපි 13 වසර ගති විද්‍යාව ඒකකයේ යටතේ වෘත්ත චලිතය පාඩම ආරම්භ කළා. එම වෘත්තචලිතය පාඩමේ පළවෙනි හා දෙවෙනි අධ්‍යයන වැඩසටහන් වලදී අපි ඔබ සමග බෙදා හදා ගන්නට යෙදුණු විෂය කාරණා පිළිබඳව මා අද පළමුවෙන්ම මතක් කර කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි බලමු මීට පෙර අධ්‍යයන වැඩසටහන් මාලාවලදී අපි සාකච්ඡා කරන්නට යෙදුණු කාරණා මොනවාද කියන එක. වෘත්තචලිතය පාඩමේ ඔබගෙන් විභාගයේදී බලාපොරොත්තු වන්නා වූ දැනුම පිළිබඳව අපි මුලින්ම ඔබට මතක් කිරීමක් කළා. ඒක අපි කිව්ව අදාළ නිපුණතා මට්ටම් වෘත්තචලිතයක ප්‍රවේගය සහ ත්වරණය, තිරස් වෘත්තචලිතය, සිරස් වෘත්තචලිතය ආදී වශයෙන් ඔබට අධ්‍යයනය කරන්නට ලැබෙන බව. මෙම වෘත්තචලිතය පාඩමේදී අපිට වඩාත්ම වැදගත් වන්නා වූ භෞතික සාධකයන් වඩාත්ම වැදගත් භෞතික සාධකයන් මොනවද කියන එක අපි ඊළඟට මෙතනින් කතා කළා පසුගිය පාඩමකදී. වෘත්ත චලිතයකදී ක්‍රියා කරන ස්පර්ශීය ප්‍රවේගය. මුලින්ම අපි හඳුනාගත්තා වෘත්ත චලිතයකදී කෝණික ප්‍රවේගයක් පවත්නා බවත්, කෝණික ප්‍රවේගය හා අරය ඇසුරින් අපි ස්පර්ශීය ප්‍රවේගය ලබා ගන්නා බවත්. ප්‍රවේගයේ ආකාරයෙන් දෙවිධයකින් අපි ඉදිරිපත් කළත් සමීකරණ ලිවීමේදී අපිට බොහෝ විට වඩා වැදගත් වෙන්නේ ස්පර්ශීය ප්‍රවේගයයි. ඒ මොකද කෝණික ප්‍රවේගය යම් නියත අගයක පැවතුනත් අරයේ වෙනස් වීමක් මත ස්පර්ශීය ප්‍රවේගය පැහැදිලිවම වෙනස් වෙන බව අපි හඳුනාගත්තා. කෝණික ප්‍රවේගයේ ඔමේගා නම් ස්පර්ශීය ප්‍රවේගය ඔමේගා අගය අරයෙන් ගුණ වීමෙන් v සමානයි r ඔමේගා ලෙස. එමත් නැත්නම් ස්පර්ශීය ප්‍රවේගය v සමානයි r θ ඩොට් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් බව අපි හඳුනා ගත්තා. ඊළඟට වෘත්ත චලිතයකදී ක්‍රියා කරන ස්පර්ශීය හා අරීය ත්වරණ සංරචක. යම්කිසි අංශුවක් හෝ වස්තුවක් වෘත්තාකාර පතයක ගමන් ගන්නවා නම් එම වෘත්තාකාර පතය තිරස් පතයක් වුවත් සිරස් පතයක් වුවත් මොනෑම ආකාරයක හෝ වෘත්තාකාර පතයක අංශුවක් ගමන් කරනවා නම් එම අංශුව මත ක්‍රියා කරන්නා වූ ත්වරණ සංරචක දෙකක් අපි මීට පෙර හඳුනා ගත්තා. එකක් ස්පර්ශීය ත්වරණ සංරචකය, අනෙක අරීය අරය ඔස්සේ කේන්ද්‍රය දෙසට තිබෙනා වූ ත්වරණ සංරචකය. අපි එහෙම නැත්නම් ඒකට කිව්වා කේන්ද්‍ර අபிසාරී ත්වරණය කියලා. ඊළඟට අපි හඳුනා ගත්තා කේන්ද්‍ර අபிසාරී බල. යම් අංශුවක් වෘත්තාකාර පතයක චලනය වෙනවා නම් එම අංශුව මත ක්‍රියා කරන්නා වූ කේන්ද්‍ර අபிසාරී බල, කේන්ද්‍රයේ දෙසට ක්‍රියාත්මක වන්නා වූ බල මොනවද කියලා අපි සාකච්ඡා කළා. එහිදී ඔබට මතක ඇති මා ගොඩක් දීර්ඝ වශයෙන් කතා කළා සමහර අවස්ථාවලදී කේන්ද්‍ර අபிසාරී බලය ලැබෙන්නේ අංශුවට සම්බන්ධ තන්තුවක ආතතියෙන්, එහෙමත් නැත්නම් එම ආතතියේ සංරචකයකින්. සමහර අවස්ථාවලදී කේන්ද්‍ර අபிසාරී බලය නිර්මාණය වන්නේ අංශුවේ බරෙන් හෝ බරෙහි සංරචකයකින්. මේ ආදී වශයෙන් කේන්ද්‍ර අபிසාරී බල ක්‍රියා කරන්නා වූ ක්‍රම පිළිබඳව අපි කතා කළා. ඊළඟට පෘෂ්ඨයකින් ඇතිවන්නා වූ අභිලම්බ ප්‍රතික්‍රියාවෙන්, එහෙම නැත්නම් අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංරචකයකින් කේන්ද්‍ර අபிසාරී බලයක් හට ගන්න පුළුවන්. එතකොට මම මෙහිදී පොඩ්ඩක් තවත් වැදගත් කාරණයක් මතක් කරනවා. මේ ප්‍රවේගය හා ත්වරණය වැදගත් වන්නේ සමීකරණ වලදී මොන ආකාරයෙන්ද කියන එක. අපි ඉදිරියේදී ගණන්වලදී යම්කිසි වෘත්ත චලිතයක් අධ්‍යයනය කිරීමේදී යොදා ගන්නා වූ එක් මූලධර්මයක් තමයි ශක්ති සංස්ථිති මූලධර්මය. ඒතර ඔබ දන්නවා ශක්ති සංස්ථිතියේදී අංශුවක චාලක ශක්තිය දැක්වීම සඳහා අපිට අනිවාර්යෙන්ම එම අංශුවේ ප්‍රවේගය අවශ්‍ය වෙනවා. චාලක ශක්තිය ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවේගය කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක්. එතෙන්දී අපිට බලපාන්නේ කෝණික ප්‍රවේගය නෙමෙයි, කෝණික ප්‍රවේගය හා අරය ගුණ වීමෙන් ලැබෙනා වූ ස්පර්ශීය ප්‍රවේගය. ඒ වගේම යම්කිසි වෘත්ත චලිතයක් අධ්‍යයනයේදී අංශුව මත
චලිත සමීකරණයක් ලෙස F සමානයි ma අපිට යොදන්න සිද්ධ වුණොත් එතනදී අපිට ක්‍රියා කරන්නා වූ ත්වරණ අවශ්‍ය වෙනවා. එම දිශාව කේන්ද්‍ර දෙසට නම් කේන්ද්‍ර අභිසාරී ත්වරණය, එහෙමත් නැත්නම් අපි F සමානයි ma යොදන දිශාව ස්පර්ශීව නම් එතකොට ස්පර්ශීය ත්වරණ සංරචකය. මේ විදිහටයි අපිට ස්පර්ශීය ප්‍රවේගය හා ත්වරණ සංරචක වැදගත් වෙන්නේ සමීකරණ නිර්මාණය කිරීමේදී. හොඳයි දරුවනි, එහෙමනම් අපි එතනදී අවසානයේ හඳුනාගත්තා වූ වෘත චලිතයේ තිරස් හා සිරස් ප්‍රධාන ආකාර දෙකක් තිබෙන බව, එතනින් අපි තිරස් සමීකරණ තිරස් චලිතයක සමීකරණ යොදා ගන්නා වූ ආකාරය පිළිබඳව ඉතා මද වශයෙන් සාකච්ඡා කළා. අපි අද බලමු මේක දීර්ඝ වශයෙන් තවත් ගැටලු කිහිපයකින් ඒ සාකච්ඡා කිරීම ටික කොහොමද කරන්නේ කියලා. අද උදාහරණයක් වශයෙන් මා පළමුවෙන්ම ගන්නවා මෙන්න මේ උදාහරණය. ඔබට පේනවා තිරයේ දිස් වෙනවා දිග 2l වූ සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් AB තන්තුව. එම තන්තුවේ P මධ්‍ය ලක්ෂයට ස්කන්ධයේ M වූ අංශුවක් අමුණලා තියෙනවා. එතකොට දිග 2l වූ අවිතන්‍ය තන්තුවක් තියෙනවා. තන්තුවේ මධ්‍ය ලක්ෂයට අංශුවක් ඈඳලා තියෙනවා. ඊළඟට කියනවා තන්තුවේ දෙකලවර Aට සිරස්ව ඉහළින් B පිහිටන පරිදි එකිනෙකට 2l cos alpha දුරින් වූ අචල ලක්ෂ දෙකකට සම්බන්ධ කර ඇත. තන්තුවේ මධ්‍ය ලක්ෂයට අංශුවක් ඈඳලා තියෙනවා. තන්තුවේ දෙකලවර A හා B ලක්ෂ දෙකකට සම්බන්ධ කරලා තියෙනවා. එතනින් එම A හා B ලක්ෂ දෙක අතර දුර අපිට දක්වලා තියෙනවා 2l cos alpha කියලා. P අංශුව AB සිරස් රේඛාවේ කේන්ද්‍රයේ පවතින තිරස් වෘත්තාකාර පතයක ඔමේගා නියත කෝණික ප්‍රවේගයකින් චලනය වෙනවා. ගැටලුවේ සපයා තිබෙන දත්ත ටික මා ඔබට දැන් අනුරූපණයකින් දක්වන්නම්. මේ තිබෙන්නේ අංශුව හා තන්තු කොටස් දෙක. එතකොට තන්තුවේ මධ්‍ය ලක්ෂයට මේ අංශුව ඇඳලා තියෙන්නේ. එක් කෙලවරක් A අනිත් කෙලවර B. ඉතා පැහැදිලිව කියලා තියෙනවා Aට සිරස්ව ඉහළින් B පිහිටන පරිදි. එනම් මේ ඉහළ ලක්ෂය B, පහළ ලක්ෂය A ලක්ෂ දෙකට සම්බන්ධ කළ අංශුව තිරස් වෘත්තාකාර පතයක මේ ආකාරයෙන් චලනය වෙනවා. එතකොට මේ තිරස් වෘත්තාකාර පතේ අංශුව චලනය වීමේදී මා ඔබට පෙන්වන්නම් මේ තන්තුවේ ආතති කොටස් දෙක ක්‍රියා කරන්නා වූ ආකාරය. අංශුවේ බර නිසා ඉහළ තන්තුවේ ආතතිය කොයිලාවකවත් ශුන්‍ය වීමකට ලක් වෙන්නේ නැහැ. නමුත් ඔබට පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනවා දැන් මේ අංශුවේ වේගය යම්කිසි ප්‍රමාණයක් අඩු වුණොත්, යම්කිසි අගයකට වඩා වේගය අඩු වුණොත් එතකොට පහළ තන්තු කොටස හැකිලීමකට ලක් වෙනවා. හරි. ඉහළ තන්තුව කොයිලාවකවත් හැකිලීමකට ලක් වෙන්නේ නැහැ. නමුත් පහළ තන්තුව වේගයෙන් කැරකෙවිදි තදට තිබුණත් යම්කිසි අවස්ථාවකදී වේගය අඩු වුණොත් පහළ තන්තුව බුරුල් වීමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ගැටලුවකදී ඔබ හොඳින් වටහා ගන්න තන්තු කොටස් දෙකෙන් එකක ආතතියක් අනිවාර්යෙන්ම ධන වශයෙන් පවතිනවා. නමුත් තවත් තන්තු කොටසක ආතතිය සමහර විට ශුන්‍ය වීමට ලක් වෙන්නත් පුළුවන්. එහෙමනම් අපි දැන් බලමු මේ ගැටලුවේ රූපය කොයි ආකාරයෙන්ද අපිට ලැබෙන්නේ කියලා. ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. PA හා PB තන්තු කොටස් දෙකම තදව පවතී නම් ඒවායේ ආතතීන් ලබා ගන්න. ඉහළ තන්තු කොටස සහ පහළ තන්තු කොටස් දෙකේ ආතතීන් හොයන්න කියලා තියෙනවා. ඊළඟට කියනවා ඉහළ හා පහළ තන්තු කොටස් දෙකේ ආතතීන් යම්කිසි අනුපාතයකට තියෙනවලු. මම ඔබට කලින් සඳහන් කළා ඉහළ තන්තුවේ ආතතිය අනිවාර්යෙන් ධන වශයෙන් පවතිනවා. සමහර විට පහළ තන්තුවේ ආතතිය අඩු වෙලා ශුන්‍ය වීමකට හෝ ලක් වෙන්නත් පුළුවන්. මෙතන සඳහන් කරනවා ඉහළ හා පහළ තන්තු කොටස් දෙකේ ආතතීන් දෙක එක අනුපාතයට පවතිනවා නම් එතකොට cos alpha අගය බව පෙන්වන්න කියලා අපිට අගයක් දීලා තියෙනවා. එම අවස්ථාවේදී ආතතීන් දෙක හොයන්න කියලාත් කියනවා. එවනම් අපි මුලින්ම පිවිසෙමු මේකේ රූපය මොන ආකාරයෙන්ද පවතින්නේ කියලා. මේ තියෙන්නේ අංශුව mg අංශුවේ බර සිරස්ව පහළට ක්‍රියා කරනවා. මේ තියෙන්නේ ඉහළ තන්තු කොටස අංශුව P, මෙතන B, පහළ ලක්ෂය A, ඉහළ තන්තුවේ ආතතිය සහ පහළ තන්තුවේ ආතතිය. තර ඉහළ තන්තුවේ ආතතිය T2 වශයෙන්, පහළ තන්තුවේ ආතතිය T1 වශයෙන් සඳහන් වෙනවා. අංශුව AB සිරස් රේඛාවේ කේන්ද්‍රයේ පවතින තිරස් වෘත්තාකාර පතයක චලනය වෙනවා. මා ඔබට ආදර්ශනය කර පෙන්වූ ආකාරයෙන් A හා B ලක්ෂ දෙක අතර දුර 2l cos alpha වශයෙන් ගැටලුවේ අපිට සපයා තිබුණා. දරුවනි ඔබ ඉතා හොඳින්
මුලින්ම ගැටලුව ප්‍රවේශමෙන් කියවලා ගැටලුවේ තිබෙන්නා වූ අපිට භෞතික වශයෙන් වැදගත් වෙන ගණිතමය වශයෙන් වැදගත් වෙන සියලුම කාරණා ඉතා හොඳින් මේ රූපයට ගත යුතුයි. ඊළඟට අපි බලමු දැන් මේ රූපය අධ්‍යයනය කරද්දී අපිට මොන වගේ සමීකරණද නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මීට පෙර පාඩමේදී මා ඔබට සඳහන් කළා තිරස් වෘත්තාකාර පතයක යම් අංශුවක් චලනය වෙනවා නම් ඒ අංශුවේ තිරස් පිහිටීම කොයිලාවකවත් ඉහළට හෝ පහළට වෙනස් වීමකට ලක්වන්නේ නැහැ. එකම තිරස් පතයක ගමන් කරනවා. එහෙමනම් අපිට පුළුවන් තර්කයක් භාවිතා කරන්න මොකද්ද? ඉහළට හෝ පහළට චලිතයක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ අංශුව මත ක්‍රියා කරන්නා වූ බල සිරස්ව ඉහළට ක්‍රියා කරන්නා වූ බල සහ සිරස්ව පහළ දිශාවට ක්‍රියා කරන්නා වූ බල සමාන කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් යම්කිසි තෝරාගත් සිරස්ව ඉහළ හෝ පහළ දිශාවකට සියලුම බලවල වීජයික්‍ය ශුන්‍ය බවට පත් කරන්නත් පුළුවන්. ඒක අපි තිරස් වෘත චලිතයක් අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන්නා වූ අනිවාර්ය මූලධර්මයක් වෙනවා. මේ P අංශුව මත සිරස්ව ඉහළ දිශාවට ක්‍රියා කරන්නා වූ සියලු බලවල වීජයික්‍ය අපිට ශුන්‍ය කරන්න පුළුවන් තිරස් පතයක ගමන් ගන්නා බැවින්. එහෙමනම් මේ T2 ආතතියේ සංරචකයක් ඉහළට ක්‍රියාත්මක වෙනවා. මෙතන කෝණය ඇල්ෆා නිසා මෙතන සිර සහ තන්තු අතරත් එම ඇල්ෆාම පවතිනවා ඒකාන්තර කෝණයෙන්. එතකොට ඉහළට ක්‍රියාත්මක වෙනවා T2 cos ඇල්ෆා බලය. සිරස්ව ඉහළ දිශාවට P අංශුව මත ක්‍රියා කරන්නා වූ බල සංරචකය T2 cos ඇල්ෆා. ඒ ආකාරයෙන්ම පහළ තන්තු කොටසෙන් මේ T1 cos ඇල්ෆා සංරචකයක් සිරස්ව පහළට ක්‍රියා කරනවා. T1 බලය ආතතිය ඇල්ෆා කෝණය මෙතනත් පවතිනවා. එතකොට T1 cos ඇල්ෆා පහළ දිශාවට ක්‍රියාත්මක වෙනවා සහ mg සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් P අංශුවේ සිරස් සමතුලිතතාව සැලකීමේදී ඉහළට T2 cos ඇල්ෆා ඔබ දන්නවා දිශාව ප්‍රතිවර්ත වුණොත් අපි ඍණ ලකුණක් යොදනවා. එහෙනම් ඍණ පහළට ඍණ T1 cos ඇල්ෆා සහ mg පහළට නිසා ඍණ mg සමානයි බිඳුව වෙනවා. මේ තියෙන්නේ සිරස් සමතුලිතතාව සැලකීමෙන් අපි ලබා ගත්තා වූ සමීකරණය. මේ සමීකරණයේ T1 T2 අඥාත දෙකක් පවතිනවා. ඒ නිසා අපිට අනිවාර්යෙන්ම තවත් සමීකරණයකට යන්නම සිද්ධ වෙනවා. මොකද එක් සමීකරණයකින් අඥාත දෙකක් කිසිසේත්ම අපිට ලබා ගන්න බෑ. ඊළඟට දරුවනි වෘත්තාකාර පතයක යම් අංශුවක් චලනය වෙනවා නම් අපි දන්නවා අනිවාර්යෙන්ම කේන්ද්‍ර දිශාවට අපිට පුළුවන් F සමානයි මේ චලිත සමීකරණය යොදන්න තොරණය භාවිතා කරමින්. මේ සමීකරණයේ පොඩි සුළු කිරීමක් කරලා තියෙනවා මෙතන. මුළු සමීකරණයම cos ඇල්ෆාගෙන් බෙදීමෙන් හා ඍණ mg පදය සමීකරණයේ අනික් පැත්තට ගෙන යාමෙන් ඔබට පේනවා මේ සමීකරණය cos ඇල්ෆාගෙන් බෙදුවොත් T2 සහ T1 පද දෙක ඉතුරු වෙනවා. ඍණ mg සමීකරණයේ දකුණු පැත්තට ගෙනිච්චා cos ඇල්ෆාගෙන් බෙදුවා. බෙදීම cos ඇල්ෆා වෙනුවට sec ඇල්ෆා සඳහන් වෙනවා. එහෙනම් අපිට ලැබෙනවා T2 ඍණ T1 සමානයි mg sec ඇල්ෆා පළවෙනි සමීකරණය. ඊළඟට අපි බලමු F සමාන ma දීම අංශුව මත කේන්ද්‍ර දිශාවට වෘත්තාකාර පතේ කේන්ද්‍ර දිශාවට F සමාන ma යොදනවා. එතකොට මොනවද තියෙන බල? ඉහළ තන්තුවෙන් එනවා ආතතියේ විභේදනයක්, පහළ තන්තුවෙන් එනවා ආතතියේ විභේදනයක්. mg ක්‍රියා කරන්නේ සිරස්වයි. ඒතර සිරස් බලයක් තිරස්ව විභේදනය කරොත් මොකද වෙන්නේ? mg cos 90ක් බවට පත් වෙනවා. cos 90 බිඳුවයි. ඒ කියන්නේ තිරස් බලවලට mg ගේ බලපෑමක් නැහැ. එහෙමනම් තිරස් බල වශයෙන් අපිට ලැබෙන්නේ T1 ගේ විභේදනයක් සහ T2 ගේ විභේදනයක්. මෙතන කෝණය ඇල්ෆා බැවින් T1 විභේදනය කරනොත් T1 cos 90 ඍණ ඇල්ෆා ඒ කියන්නේ T1 sin ඇල්ෆා තිරස් සංරචකය. එලෙසම T2 විභේදනය කළාම T2 cos 90 ඍණ ඇල්ෆා T2 sin ඇල්ෆා තිරස් බල දෙකයි එකම දිශාවට තියෙන නිසා ඒවා එකතු වෙනවා. එහෙමනම් F වශයෙන් ලැබෙන්නේ T1 sin alpha දන T2 sin alpha සමානයි MA. මේ M කියන්නේ අංශුවේ ස්කන්ධය, A කියන්නේ කේන්ද්‍ර දෙසට ක්‍රියා කරන්නා වූ ත්වරණය. එහෙමත් නැත්නම් අපි කියනවා කේන්ද්‍ර අபிසාරී ත්වරණය. ඒතර අංශුවේ ස්කන්ධයේ M ත්වරණය එළිය වෙනවා ඔමේගා වර්ග R. අපි එක මීට පෙර පාඩමේදී සඳහන් කළා ඔමේගා වර්ගය R. එතකොට ඔමේගා ගැටලුවේ සපයලා තියෙනවා R කියන්නේ අංශුව චලනය වන්නා වෘත්තාකාර පතේ අරය. ත්වරණය ලැබීමේදී M ඔමේගා වර්ග R වෘත්තාකාර පතේ අරය. මේ අරය අපිට ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන් තන්තුවේ
මුළු දිග අපිට සපයලා තියෙනවා 2l කියලා. එතකොට මේ එක කොටසක් l වෙනවා. අපිට සපයලා තිබෙන 2l cos alpha මේ මුළු දුර. එතකොට alpha කෝණය මෙතන පවතින බැවින් මේ එක් තන්තු කොටසක දිග l වෙනවා. එහෙමනම් අරය අපිට ලැබෙනවා l sin alpha. m omega වර්ග r කියන එක ලියන්න පුළුවනි m omega වර්ග l sin alpha වශයෙන්. මේ සමීකරණයේ ඉතා සරලව අපිට පේනවා sin alpha පදය ශුන්‍යයට අසමාන පොදු සාධකයක් වශයෙන් අපිට ඉවත් කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා t1 ධන t2 සමානයි m omega වර්ග l sin alpha පද ටික කැපිලා ඉවත් වෙනවා. t1 ධන t2 සමානයි m omega වර්ග l දෙවෙනි සමීකරණය. ඔන්න දැන් දරුවනි අපිට සමීකරණ දෙකක් තියෙනවා අඥාත පද දෙකක් සහිත. මොනවද අඥාත පද දෙක? t1 හා t2. පළවෙනි සමීකරණයේ t2 උරුනේ t1 සමානයි mg sec alpha. දෙවෙනි සමීකරණයේ t1 ධන t2 සමානයි m omega වර්ග l. ඉතා සරලව අපිට වටහා ගන්න පුළුවන්. මොකද්ද මේ සමීකරණ දෙක එකතු කළොත් ඍණ t1 පදය හා ධන t1 පදය කැපිලා t2 වගේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කළොත් මෙතන ඍණ ලකුණු ධන වෙලා t2 ඉවත් වෙලා t1 ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු t1 හා t2 ප්‍රතිඵල ලැබෙන ආකාරය. සමීකරණ දෙක එකතු කිරීමෙන් එතකොට ඍණ t1 සහ ධන t1 කැපිලා ගියා. t2 t2 දෙකයි t2 එවැනි සරල දේවල් ලියන්න අවශ්‍ය නැහැ. දෙකයි t2 නම් අපිට පුළුවන් එක අදියරේම සමීකරණ දකුණු පැත්ත දෙකෙන් බෙදලා ලියන්න. එකතු කරපු නිසා mg sec alpha ට එකතු වෙනවා m omega වර්ග l. m පොදුයි දෙකෙන් බෙදන්න වෙනවා 2t නිසා. එහෙමනම් t2 අගය ලැබෙනවා m බෙදීම 2යි g sec alpha ධන omega වර්ග l කියලා. මේ ලැබුණේ අපිට මොකද්ද? t2 කියන්නේ ඉහළ තන්තු කොටසේ ආතතිය. ඊළඟට අපිට පුළුවනි දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කිරීමෙන් එතකොට t2 ඉවත් වෙනවා. t1 ඍණ t1 මෙතන ධන වෙනවා. t1 ධන t1 දෙකයි t1 පෙරසේම අපිට දෙකෙන් බෙදලා එක සැරේම ලියන්න පුළුවන්. දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු වෙච්ච නිසා m omega වර්ගයේ l ගෙන් අඩු වෙන්න ඕනේ mg sec alpha. m පොදුයි ඉවතට ගැනීමෙන් දෙකෙන් බෙදලා මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කළා. t1 සමානයි m බෙදීම 2යි omega වර්ග l ඍණ g sec alpha. අන්න යලිත් අපිට මතක් කරගන්න පුළුවන් පහළ තන්තුවේ ආතතිය ශුන්‍ය වීමකට ලක් වෙන්න පුළුවන්. මෙතන ඍණ ලකුණක් තියෙනවා. මේ සාධකයේ බිඳුව වෙන්න පුළුවන්. නමුත් මේ උඩ තියෙන t2 ප්‍රකාශනයේ කොයිලාවකත් මේ සාධකයේ බිඳුව වෙන්න බෑ. අයික්‍යයක් තියෙන බැවින්. එහෙමනම් පහළ තන්තුවේ ආතතිය සමහර විට ශුන්‍ය වීමකට ලක් වෙන්න උනත් පුළුවන්. මේ එතකොට අපිට ලැබුණේ t1 හා t2 ආතතීන් දෙක. ඊළඟට මේ ගැටලුවේ කියලා තිබුණා මේ ආතතීන් දෙක අණු එක අනුපාතයට පවතිනම්. වැඩි එක්කෙනා t2 t1 අනුපාතය දෙක අණු එක ලෙස වශයෙන් පවතිනම් දෙකට එක අනුපාතයට පවතිනවා නම් එතනින් අපිට cos alpha ගයක් ලබා ගන්න කියලා තිබුණා. ඊළඟට එම අවස්ථාවේදී cos alpha ගේ ලබා ගත්තාම අපිට පැහැදිලිවම පේනවා මෙතනට cos alpha ගේ පරස්පරය ආදේශ කිරීමෙන් sec alpha වෙනුවට t2 ලබා ගන්න පුළුවන්. cos alpha ගේ පරස්පරය ආදේශ කිරීමෙන් sec alpha වෙනුවට t1 ලබා ගන්න පුළුවන්. නම් මේ ප්‍රතිඵල දෙක තමයි අපිට ඉදිරියේදී අනුපාතය වශයෙන් යොදාගෙන sec alpha ගණනය cos alpha ගණනය කිරීමට සහ t1 t2 ගණනය කිරීමට උපකාරී වෙන්නේ. t2 t1 අනුපාතය දෙක අණු එක නම් අනුපාතය දැක්වීම අපිට සමීකරණයක් බවට පත් කරගන්න පුළුවන්. t2 බෙදීම t1 සමානයි 2 බෙදීම 1යි. එහෙමත් නැත්නම් මේක හරස් ගුණ කිරීමෙන් t2 සමානයි 2යි t1 කියලා ලබා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ t2 බෙදීම t1 සමානයි 2 බෙදීම 1යි. t2 වගේ අපි කලින් ලබා ගත්ත m බෙදීම 2යි g sec alpha ධන omega වර්ග l. ඒ වගේම අපි t1 ලබා ගත්ත m බෙදීම 2යි omega වර්ග l ඍණ g sec alpha. එහෙනම් t2 බෙදීම t1 සමානයි 2 බෙදීම 1 නිසා t2 ලබාගත් ප්‍රතිඵලය t1 සඳහා ලබාගත් ප්‍රතිඵලයෙන් බෙදලා සමාන කරන්න පුළුවන් 2 බෙදීම 1ට. මේකේ m බෙදීම 2 ඉවත් වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේක හරස් ගුණ කිරීමෙන් මෙන්න මේ ප්‍රතිඵලය ලබා ගන්න. m බෙදීම 2යි m බෙදීම 2යි කැපිලා ඉවත් වුණා. g sec alpha ධන omega වර්ග l එකෙන් හරස් ගුණ වෙනවා. වෙනස් වෙන්නේ නැහැ. එතකොට සමානයි දෙවාරයක් omega වර්ග l ඍණ g sec alpha. මේකෙන් අපිට මෙතන ලැබෙනවා ඍණ 2g sec alpha.
ඍණ 2g sec alpha පදය මේ පැත්තට ගෙන ඒමෙන් ධන වෙනවා. එතකොට 3g sec alpha වෙනවා. මෙතන ලැබෙනවා 2 omega වර්ග l මේ පදය දකුණු පැත්තට ගෙන යාමෙන් 2 omega වර්ග l ඍණ omega වර්ග l අපිට ලබා ගන්න පුළුවන්. මෙතන ලැබෙන 2g sec alpha 3g sec alpha වෙනවා. 2 omega වර්ග l ගෙන් omega වර්ග l අඩු වෙලා omega වර්ග l. මෙතනින් ලැබෙනවා sec alpha omega වර්ගයේ l බෙදීම 3g. අපෙන් අහලා තිබුණේ cos alpha ගේ. එහෙමනම් ඔබ දන්නවා sec alpha ගේ පරස්පරය cos alpha අපිට ලබා ගන්න පුළුවන්. sec alpha සමානයි omega වර්ග l බෙදීම 3g. එහෙමනම් cos alpha සමානයි 3g බෙදීම omega වර්ගයේ l. මේ තියෙන්නේ මොකද්ද? T2 T1 අනුපාතය දෙක බෙදීම එක විට ලැබෙනා වූ කෝණයේ cos අනුපාතය. cos alpha සමානයි 3g බෙදීම omega වර්ග l. ඊළඟට ගැටලුවේ අපෙන් අහලා තිබුණා මේ අවස්ථාවේදී ආතතීන් දෙක T2 සහ T1 මේ නැවතත් තිරේ මට පෙන්වන්න පුළුවන් මේ තියෙන T2 අගය මෙතනට ආදේශ කරමු. මේ T2 අගයේ sec alpha වෙනුවට omega වර්ග l බෙදීම 3g ආදේශ කරන්න පුළුවන්. මෙතන sec alpha වෙනුවටත් එමාගේම ආදේශ කරන්න පුළුවන්. එතකොට ලැබෙනවා T1. එhmenan අපි බලමු T1 T2 අගයන් දෙක ප්‍රතිඵල ලැබෙන්නේ මොනවද කියලා. අනුපාතය දෙක බෙදීම එක වශයෙන් පවතින විට cos alpha අපි ලබා ගත්තා වූ අගය මෙතනට ආදේශ කිරීමෙන් T2 ලැබෙනවා. මෙතනට ආදේශ කිරීමෙන් T1 ලැබෙනවා. T1 සමානයි මේ ප්‍රතිඵලයමයි m බෙදීම 2යි omega වර්ග l ඍණ g sec alpha. m බෙදීම 2යි omega වර්ග l ඍණ g sec alpha කියන්නේ omega වර්ග l බෙදීම 3g. මේ තියෙන්නේ sec alpha omega වර්ග l බෙදීම 3g. එතන gg ඉවත් වීමෙන් ඉතුරු පද දෙක සුළු වෙනවා. අපිට ලැබෙනවා m omega වර්ග l බෙදීම 3යි. T1 ගේ අගය ඊළඟට T2 ලබා ගන්න පුළුවන්. මෙතනට sec alpha ආදේශ කිරීමෙන් T2 සමානයි m බෙදීම 2යි g sec alpha. m බෙදීම 2යි g sec alpha වෙනුවට omega වර්ග l බෙදීම 3g ආදේශ කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා මේ ප්‍රතිඵලය. sec alpha කියන්නේ omega වර්ග l බෙදීම 3g. gg කැපිලා ඉවත් වෙනවා. අපිට ලැබෙනවා T2 අගය 2යි m omega වර්ග l බෙදීම 3යි. එහෙමත් නැත්නම් අපිට තවත් විදිහකින් ලබා ගන්න පුළුවන්. මොකක්ද? මෙතන මම ඔබට සඳහන් කළා හරස් ගුණ කිරීමෙන් T2 සමානයි 2යි T1 වෙනවා. T2 ගේ අගය 2යි T1 වෙනවා. එහෙනම් මේ තියෙන T1 ගේ අගය මේ ලබාගත් ප්‍රතිඵලය මේක දෙකෙන් වැඩි කරලත් අපිට T2 ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ලබා ගත්තේ T1 හා T2 අගයන් දෙක. ඔය තියෙන්නේ එම ගැටලුවේ අහලා තිබුණු ඔක්කොම ප්‍රශ්න ටිකට අපි ලබාගත්තු විසඳුම් ටික. ඊළඟට අපි මෙවැනිම තවත් ගැටලුවකට යමු. ඒකත් තිරස් වෘත්තාකාර පතයක චලනය වන්නා වූ සංසිද්ධියක්මයි අපිට දීලා තියෙන්නේ. මේක පසුගිය විභාග ගැටලුවක්. L දිග ඇති සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් ඒ ගැටලුවේ තියෙනවා. L දිග ඇති සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් කුඩා අචල සුමට කැපිටල් R මුදුවක් තුලින් යවා. ගාන එක දිගටම වේගයෙන් කියවගෙන ගිහිල්ලා ගානේ අවශ්‍ය දේවල් මගහැර ගන්න එපා. පියවරෙන් පියවර කියවමු අපි. තන්තුවේ දිග L මේ සැහැල්ලු අවිතන්‍ය කියන ඒවා අපිට සමීකරණ ලිවීමේදී මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ගැටලුව නිවැරදිව පවත්වා ගැනීමට ඒ වචන දීලා තියෙනවා. එහෙමනම් L දිගති තන්තුව R මුදුවක් තුලින් යවලා තියෙනවා. තන්තුව R මුදුවක් තුලින් යවලා සුමට මුදුවක්. එතකොට තන්තුව මුදුව තුලින් අපි කියන රිංගවනවා කියලා. තන්තුව මුදුව තුලින් රිංගෙව්වහම තන්තුවේ කොටස් දෙකේ දෙකලවර දෙපැත්තට එනවා. දෙකලවරට ස්කන්ධයන් පිළිවෙලින් m හා ලැම්ඩා m වූ pq අංශු දෙකක් අමුණා ඇත. තන්තුවක් අරන් මුද්දත් තුලින් රිංගවලා කෙලවරවල් දෙක දෙපැත්තට අරගෙන දෙකලවරට pq අංශු දෙකක් ඈදලා තියෙනවා. ස්කන්ධයන් දීලා තියෙනවා m හා ලැම්ඩා m. p අංශුවේ ස්කන්ධය m, q අංශුවේ ස්කන්ධය ලැම්ඩා m. ඊළඟට අපි බලමු මොකද්ද සිද්ධිය. q අංශුව R ට සිරස්ව පහලින් මොකද්ද R කිව්වේ? සුමට අචල මුද්ද. තන්තුව රිංගවලා තියෙන මුද්ද. එහෙනම් Q අංශුව එම මුද්දට සිරස්ව පහලින් R ට සිරස්ව පහලින් වූ සීලක්ෂයේදී නිසලව පවතිනවලු. Q අංශුව
Rට සිරස්ව පහලින් නිශ්චලව පවතිනවා. එහෙම Q අංශුව C ලක්ෂයේ නිශ්චලව පවතිද්දී P අංශුව මොකද වෙන්නේ? නිශ්චලව පවතින අතර P අංශුව තන්තුව තදව පවතිමින් ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් C කේන්ද්‍රය වූ තිරස් වෘත්තයක චලනය වේ. එච්චරයි මුළු ගැටලුවම. තන්තුවක් සුමට මුද්දක් තුලින් රිංගවල අචල මුද්දක් දෙකලවරට අංශු දෙකක් ඈඳලා තියෙනවා. එම අංශු දෙකෙන් එකක් P අනික Q ස්කන්ධයන් M හා ලැම්ඩා M. ඒ අංශු දෙකෙන් එකක් මුද්දට සිරස්ව පහලින් අචලව පවත්වා ගනිමින් අනෙක් අංශුව වෘත්තාකාර චලිතයක යෙදෙනවා. අපි බලමු මේ සිද්ධිය පොඩ්ඩක් භෞතික වශයෙන් දකින්න ලැබෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම මෙතන අතෙන් අල්ලගෙන ඉන්න තැන R කියලා හැඳින්නුවොත් Rට සිරස්ව පහලින් මෙතන තියෙනවා C ලක්ෂයේ නිශ්චලව පවතිනවා Q අංශුව. මේ තියෙන Q අංශුව නිශ්චලව පවතිනවා. මේ අංශුව නිශ්චලව පවතිද්දී P අංශුව මෙහෙම වටේට වෘත්තාකාර පතයක යනවා. P අංශුව වෘත්තාකාර පතේ යන්නේ කොහොමද? P අංශුව චලනය වන්නා වෘත්තාකාර පතේ කේන්ද්‍රය හරියටම මේ නිශ්චලව පවතින C ලක්ෂයේ තියෙන්න ඕනේ. C ලක්ෂයේ Q අංශුව නිශ්චලව තියෙනවා. අනිත් අංශුව වෘත්තාකාර පතේ චලනය වෙන්නේ වටේට මේ අංශුව කේන්ද්‍ර කරගෙන. එහෙනම් තන්තුව පවතින්නේ මෙන්න මෙහෙමයි. මේ ආකාරයෙන් තමයි තන්තුව පවතින්නේ. අංශුව මෙහෙම උඩට එන්න බෑ. එක්ක පහළට එන්න බෑ. මොකද අංශුවේ පතේ කේන්ද්‍රය හරියටම මේ අංශුව වෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් පවතිනවා. එතකොට අපිට පේනවා තන්තුවේ කොටස් දෙකක් තියෙනවා. මුද්දේ සිට Q අංශුව දක්වා සිරස්ව තන්තු කොටසක් සහ R මුදුවේ සිට P අංශුව දක්වා ආනත තන්තු කොටසක්. එතකොට අපිට ඉතා පැහැදිලි මේ රූපයේ මේ තන්තු කොටස් දෙක දිගින් සමාන වෙන්න බෑ. මේක සිරස්ව තියෙන තන්තු කොටසක්. එම තිරස් මට්ටමටම මේ තන්තුවත් එන්න ඕනේ. එහෙමනම් මේ ආනත තන්තුවේ දිග ඉතා පැහැදිලිව පේනවා සිරස් තන්තුවට වඩා දිගින් වැඩි. එතකොට අපිට දීලා තිබුණේ නැහැ ගැටලුවේ මේ තන්තු කොටස් දෙක මොන ආකාරයෙන්ද දිග පැවතිලා තියෙන්නේ කියලා. අපිට දීලා තිබුණේ මුළු තන්තුවේ දිග L කියන එක පමණයි. එහෙමනම් අපි දැන් මෙතනින් මුළු තන්තුවේ දිග L පාවිච්චි කරමින් තන්තු කොටස් දෙකට මොකද උනේ කියලා ගැටලුවේදී අත්‍යවශ්‍යයෙන්ම හඳුනාගත යුතුයි. එතකොට අංශුව ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් C කේන්ද්‍රයේ තිරස්පතක චලනය වෙනවා නම් අපෙන් අහනවා ඔමේගා වර්ග සමානයි පිළිතුරක් දීලා තියෙන බව පෙන්වන්න කියලා. ඔමේගා වර්ග අගේ. ගැටලුවේ ඔමේගා සපයලා තිබුණාට අපෙන් ඒක ප්‍රශ්නයක් වශයෙන් අහනවා. ඊළඟට තවත් අහනවා එම ගැටලුවේම තන්තුව මගින් R මුදුව මත මේ බලය දෙනවා කියලා පෙන්වන්න කියලා. පිළිතුර දීලා තියෙනවා අපිට පෙන්වන්න කියලා. තන්තුව මගින් R මුදුව මත mg වර්ගමූල 2 ලැම්ඩා වරක් 1 ධන ලැම්ඩා විශාලත්වයෙන් යුතු බලයක් යෙදෙන බව සාධනය කරන්න. මෙතනදිත් මම පොඩි කාරණයක් ඔබට ඉස්මතු කරලා පෙන්නනවා. තන්තුව මගින් R මුදුව මත යෙදෙන බලය හොයන්න කිව්වොත් මම ආයෙත් සඳහන් කරන්නම්. තන්තුව මගින් R මුදුව මත යෙදෙන බලය හොයන්න කියලා අපිට කිව්වොත් දරුවනේ අපි දන්නවා බලය කියන්නේ දෛශික රාශියක්. එවනම් බලය හොයන්න කිව්වොත් දෛශික රාශියේ විශාලත්වය සහ දිශාව කියන කාරණා දෙකම අපි හොයන්න ඕනේ. බලය සොයන්න කිව්වොත් මෙතන කියලා තියෙන්නේ තන්තුව මගින් R මුදුව මත මෙන්න මේ විශාලත්වයෙන් යුතු බලයක් යෙදෙන බව සාධනය කරන්න. විශාලත්වය විතරයි අපෙන් අහන්නේ. දිශාව අහන්නේ නැහැ. එහෙනම් අපි මේ ගැටලුවට පිළිතුරු සපයද්දී අනවශ්‍ය ලෙස මේ කියන සංප්‍රයුක්ත බලයේ දිශාව හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි මේකේ රූපයට යම් මොකක්ද අපිට ලැබෙන්නේ කියලා මේ තියෙන්නේ R සුමට අචල මුද්ද තුලින් තන්තුව රිංගවලා තියෙනවා. එතකොට මම ඔබට අර ආදර්ශනය කර පෙන්වුව ආකාරයට මුදුවේ සිට සිරස්ව පහලින් C ලක්ෂයේ Q අංශුව නිශ්චලව පවතිනවා. මුද්දේ ඉඳලා සිරස්ව පහලින් C ලක්ෂයක Q නිශ්චලව පවතිද්දී එම C ලක්ෂය කේන්ද්‍ර කරගෙන P අංශුව තිරස් වෘත්තාකාර පතයක චලනය වෙනවා. මම ඔබට කලින් සඳහන් කළ දිග වෙනස් තන්තු කොටස් දෙක තමයි මේ තියෙන්නේ. ඒතර මේ මුළු තන්තුවේ දිග අපිට සපයලා තිබුණ L කියලා. දැන් මේ L කියන තන්තුවේ කොටස් දෙක සමානව නෙමෙයි දෙකකට බෙදලා තියෙනවා. එක කොටසක් දිගින් අඩුයි අනිත් කොටස දිගින් වැඩි ආකාරයට. එතකොට අපිට මේ දිග කොටස් දෙක හොයාගන්නත් වෙනවා. ඒ වගේම මේ තන්තුවේ ආනත තන්තුව සිරස සමග සාධන කෝණය අනිවාර්යයෙන්ම අපිට හොයාගන්න වෙනවා.
අංශුවේ බර සිරස්ව පහළට mg ක්‍රියා කරනවා. q අංශුවේ බර ලැම්ඩා mg සිරස්ව පහළට ක්‍රියා කරනවා. තන්තුවේ ආතතීන් අංශුවෙන් උඩට t, මේ අංශුවෙන් තන්තුව ඔස්සේ මේ පැත්තට t, මේ තන්තුවේ අනිත් කෙළවරේ මෙතන t, මේ තන්තුවේ අනිත් කෙළවරේ මෙතන t. මෙතනත් මම තව පොඩි වැදගත් කාරණයක් සඳහන් කරනවා. මේ සුමට මුදුව තුලින් තන්තුව රිංගෙව්වහම තන්තු කොටස් දෙකක් වුණත් සුමට මුද්දක් තුලින් සුමට ස්පර්ශයකදී එකම තන්තුවක් යනවා නම් තන්තුවේ දෙකොටසක ආතතීන් වෙනස් වෙන්නේ නැහැ. තන්තුව දෙපැත්තෙම තියෙන්නේ එකම ආතතියක්. එතකොට T එකම අගයක් සෑම තැනම අපිට ලකුණු කරන්න පුළුවන්. නමුත් යම්කිසි තන්තුවක් යම් තැනක ගැට ගහලා දෙකලවර දෙපැත්තට ගත්තොත් එතකොට ඒක ක්‍රියා කරන්නේ තන්තු කොටස් දෙකක් වශයෙන් ආතතීන් දෙකක් යෙදෙනවා. අපිට පෙර ගැටලුවේ එහෙම එකක් ලැබුණා. හරි. ඊළඟට ඇල්ෆා කෝණය. මේක අඥාතයක්. T ආතතිය අඥාතයක්. මම මෙතන සඳහන් කරනවා මේ තන්තු කොටසේ දිග x කියලා. අපිට ගැටලුවේ සපයලා තිබුණේ මුළු තන්තුවේ දිග L කියලා. එහෙමනම් මේ කොටස x වුණොත් එතකොට අනිත් කොටස අපිට ගන්න පුළුවන් L ඍණ x කියලා. හරිද? මේ කොටස සාධාරණ x අගයක් ගත්තා. මුළු තන්තුවේ දිග L නිසා මේ කොටස අපි ගන්නවා L ඍණ x කියලා. දැන් මේ රූපේ ජ්‍යාමිතික ලක්ෂණ බල ටික අපි ලකුණු කරලා තියෙනවා. මෙතන අඥාත තියෙනවා. x අඥාතයක්, ඇල්ෆා අඥාතයක්, t අඥාතයක්. ඊළඟට අපෙන් අහලා තිබිච්ච දේවලුත් අඥාත වෙනවා. ඔමේගා අහලා තිබුණා ඔමේගාත් අඥාතයක්. එවනම් අඥාත හතරක් තියෙනවා. ඇල්ෆා, t, x, ඔමේගා. අඥාත හතරක් තියෙන නිසා අපිට අනිවාර්යයෙන්ම සමීකරණ හතරක් ගොඩනගා ගන්නම සිද්ධ වෙනවා. අඥාත හතර නම් ඊට සමාන සමීකරණ සංඛ්‍යාවක් අපි ගොඩනගා ගත යුතුයි. මොනෑම හෝ ක්‍රමයකින් සමීකරණ හතරක් ගොඩනගා ගන්න වෙනවා. එක ක්‍රමයක් අපි දන්නවා තිරස් වෘත්තාකාර පතයක ගමන් ගන්නා නිසා සිරස් සමතුලිතතාව සලකන්න පුළුවන් චලනය වන අංශුවේ. මෙතන තියෙන අංශු දෙකක්. නම් q අංශුව නිශ්චලව පවතින නිසා q අංශුවටත් අපිට පුළුවන් සිරස් සමතුලිතතාවයක් සලකන්න. එවනම් වෘත්තාකාර චලිතයේ යෙදෙන අංශුවේ සමතුලිතතාවයයි q අංශුවේ සිරස් සමතුලිතතාවයයි සමීකරණ දෙකක් ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු තවත් සමීකරණ ගොඩනගා ගන්නේ කොහොමද. වෘත්තාකාර පතයේ යෙදෙන අංශුවට කේන්ද්‍ර දිශාවට s සමාන m දීමක් කරන්නත් පුළුවන්. එතනින් අපිට සමීකරණ තුනක් ලැබෙනවා. මේ රූපේ ජ්‍යාමිතිය සලකලා අපිට තව සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට අපිට සමීකරණ හතරක් ගොඩනගා ගන්න සිද්ධ වෙනවා. දැන් අදියරෙන් අදියර බලමු ඒ ටික කරන්නේ කොහොමද කියලා. වෘත්තාකාර පතයට අරයක් අවශ්‍යයි. මෙතන ලකුණු කරනවා r කියලා. එතකොට මේ r අගය x හෝ l ඍණ x හෝ මේ ඇල්ෆා හෝ මොනෑම හෝ දෙයක් යොදා ගනිමින් අපිට ගණනය කරන්න වෙයි. ඒ රූපේ මම තවමත් තිරේ තබාගෙන ඉන්නවා. අපි බලමු ඊළඟට මේකේ වෘත්තාකාර පතේ යෙදෙන අංශුවට කලින් අපිට සරලව ලියන්න පුළුවන් q අංශුව. q අංශුව නිශ්චලව පවතින බැවින් q අංශුවේ සිරස් සමතුලිතතාව සලකන්න පුළුවන්. ඉහළට තියෙනවා t බලය, සිරස්ව පහළට තියෙනවා ලැම්ඩා mg බලය. එහෙමනම් q අංශුවේ සිරස් සමතුලිතතාව සැලකීමෙන් t සමානයි ලැම්ඩා mg කියලා අපිට ලැබෙනවා පළවෙනි සමීකරණය. තන්තුවේ ආතතිය ලැම්ඩා mg වෙනවා. එතන කිසිදු අඥාතයක් නැහැ. ලැම්ඩා දත්තයක්, m දත්තයක්, g අපි දන්නවා කොහොමදත් දත්තයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් තන්තුවේ ආතතිය දැනටමත් හොයලා ඉවරයි වගේ. ඒක සම්පූර්ණයෙන්ම අපිට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් වෘත්තාකාර චලිතයේ යෙදෙන p අංශුවේ සිරස් සමතුලිතතාව සලකන්න. එතකොට p අංශුවේ සිරස් සමතුලිතතාව සලකුවොත් රූපයෙන් අපි බලමු ඉහළට තියෙනවා t cos alpha කියලා බලයක්. මේ කෝණය alpha ඒකාන්තර කෝණ අනුව මෙතනත් සිරස සමග alpha කෝණයක් හදනවා. එහෙනම් t cos alpha බලයක් ඉහළට තියෙනවා, පහළට mg බලයක් තියෙනවා. එතකොට p අංශුවේ එමත් නැත්නම් වෘත්තාකාර චලිතයේ යෙදෙන අංශුවේ සිරස් සමතුලිතතාව සැලකුවොත් අපිට ලැබෙන සමීකරණය වෙන්නේ t cos alpha සමානයි mg දෙවෙනි සමීකරණය. එහෙනම් දැන් අපිට මේ t යගේ අවශ්‍ය නම් මෙතෙන්ට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට අපි වෘත්තාකාර චලිතයට කේන්ද්‍ර දිශාවට f සමාන m යෙදුවොත් වෘත්තාකාර චලිතයේ යෙදෙන අංශුවේ කේන්ද්‍ර දිශාවට තියෙන බල මොනවද? ස්කන්ධය මොකද්ද? ත්වරණය. කේන්ද්‍ර අභිසාරී ත්වරණය මොකද්ද? කේන්ද්‍ර දිශාවට තියෙන බල වෙන්නේ t sin alpha. සිරස්ව අපිට ලැබුණා t cos alpha.
එහෙනම් කේන්ද්‍ර දිශාවට තියෙන t sin alpha mg සිරස්ව පහළට නිසා තිරස් දිශාවට ඒකේ බලපෑමක් එන්නේ නැහැ. m අංශු ස්කන්ධේ m වශයෙන්ම ලැබෙනවා. a අපිට ලියන්න පුළුවන් ඔමේගා ඇසුරින් ඔමේගා වර්ගය r. කේන්ද්‍ර අභිසාරී ත්වරණය ඔමේගා වර්ගය r. එතකොට r ලබා ගන්න වෙනවා x සහ alpha යොදා ගනිමින්. දැන් බලමු අපි සමීකරණය. t sin alpha සමානයි m ඔමේගා වර්ග r. t sin alpha කිව්වේ කේන්ද්‍ර දිශාවට තියෙන බලය, m ඔමේගා වර්ග r කිව්වේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය. එතකොට ඒ සමීකරණය අපිට සකස් කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. t sin alpha සමානයි m ඔමේගා වර්ග r. t වෙනුවට අපිට lambda mg ආදේශ කරන්න පුළුවන්. එතකොට lambda mg sin alpha වෙනවා. lambda mg sin alpha සමානයි m ඔමේගා වර්ගය r අපිට ලබා ගන්න පුළුවන් x සහ alpha යොදා ගනිමින් x sin alpha කියලා. r රගය x sin alpha වෙනවා. දැන් මේකේ m සහ sin alpha ඉවත් වීමෙන් අපිට ලබා ගන්න පුළුවන් m සහ sin alpha ඉවත් වුණා x සමානයි lambda g බෙදීම ඔමේගා වර්ගය. මෙතනින් lambda g ඉතුරු වෙනවා. මෙතනින් ඔමේගා වර්ග x ඉතුරු වෙනවා. x ලබා ගන්න පුළුවන් lambda g බෙදීම ඔමේගා වර්ගය. ඊළඟට පළවෙනි සමීකරණය හා දෙවෙනි සමීකරණය යොදා ගනිමින් t වෙනුවට lambda mg මෙතනට දැම්මොත් මොකක්ද ලැබෙන්නේ? lambda mg cos alpha සමානයි mg මේ තියෙන්නේ ඒ ප්‍රතිඵලය. lambda mg cos alpha සමානයි mg. මෙතන mg ඉවත් වෙනවා. lambda cos alpha සමානයි 1 වෙනවා. එහෙමනම් cos alpha සමානයි 1 බෙදීම lambda කියලා ලැබෙනවා. අන්න අපිට නොදන්නා කෝණයේ අගය දැන් ලැබිලා තියෙන්නේ. alpha අපි දාගත්තේ කෝණයක් ගැටලුවේ සමීකරණ ලිවීමට. නමුත් දැන් අපිට alpha අගය cos alpha සමානයි 1 බෙදීම lambda වශයෙන් ලැබිලා තියෙනවා. රූපයෙන් අපිට ගන්න පුළුවන් ඊළඟට මේ පාදයේ දිග L ඍණ x කියලා සඳහන් වෙනවා. මේ පාදය x වෙනවා. මේ සිරස මෙතන තියෙන ආනත දිශාවක්. මේක තිරස. එහෙමනම් මෙතන ලැබෙන ඍජු කෝණී ත්‍රිකෝණයක්. එතකොට අපිට ලියන්න පුළුවන් L ඍණ x කියන්නේ x cos alpha. රූපයෙන් L ඍණ x සමානයි x cos alpha වෙනවා. cos alpha ගේ අපිට ලැබිලා තියෙනවා 1 බෙදීම lambda කියලා. 1 බෙදීම lambda මෙතනට ආදේශ කිරීමෙන් L ඍණ x සමානයි x 1 බෙදීම lambda. L ඍණ x සමානයි x බෙදීම lambda. එතනින් අපිට x අගය හොයාගන්න පුළුවන් x සමානයි පද දෙක එක පැත්තකට අරගෙන පොදු හරය සලකා සුළු කිරීමෙන් x අගය ලබා ගන්න පුළුවන් lambda L බෙදීම 1 දන lambda. අන්න දරුවනේ දැන් අපිට ලැබුණ තන්තුව මොන ආකාරයෙන්ද ආනත කොටසට සහ සිරස් කොටසට කියලා කැලි දෙකට වෙන් වෙලා පවතින්නේ කියන එක. ආනත කොටසේ දිග තමයි මේ තියෙන x කියලා. එතකොට අවශ්‍ය නම් L ඍණ x අපිට ලබා ගන්නත් පුළුවනි. L ගෙන් මෙයාගේ අඩු කිරීමෙන්. හතරවෙනි සමීකරණය අපිට ලැබුණා x සමානයි lambda g බෙදීම ඔමේගා වර්ගය කියලා. කලින් අපි ඒක ලබා ගත්තා. lambda g බෙදීම ඔමේගා වර්ගය සමානයි lambda L බෙදීම 1 ධන lambda. ඒක ලැබුණේ කොහොමද? මේ තියෙන lambda g බෙදීම ඔමේගා වර්ගය අපි කලින් ලබාගත්ත ප්‍රතිඵලය x සමානයි lambda g බෙදීම ඔමේගා වර්ගය. x අගය අපි ලබාගත්තා lambda L බෙදීම 1 ධන lambda. එහෙමනම් ලබාගත්තු x අගය මෙතනට ආදේශ කිරීමෙන් අපිට ලැබෙනවා lambda g බෙදීම ඔමේගා වර්ගය සමානයි x සඳහා lambda L බෙදීම 1 ධන lambda. මෙතනින් අපිට අහලා තිබිච්ච ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් ඔමේගා වර්ගය lambda මෙතනින් ඉවත් වෙනවා. පිළිතුර අපිට ලැබෙනවා ඔමේගා වර්ග සමානයි g 1 ධන lambda බෙදීම L. මෙතන මම පොඩි දෙයක් සඳහන් කළොත් ඒකක වශයෙන් මෙවැනි පිළිතුරක නිවැරදිභාවය ඔප්පු කරන්න නෙමෙයි වැරද්දක් වෙලා තිබුණොත් ඔබ සුළු කරගෙන එද්දී යම්කිසි පදයක් ඔබ අතින් මගහැරලා තිබුණොත් මේ විශේෂයෙන්ම ව්‍යවහාරික ගණිතයේ පිළිතුරු වලදී බොහොම පහසුවෙන් අපිට හඳුනා ගන්න පුළුවන් පදයක් මගහැරී තිබුණොත් හෝ වැඩිපුර ලියවිලා තිබුණොත් ඒකක සහ මාන විශ්ලේෂණය මාන අපිට අවශ්‍ය නැහැ. අපි ඒකක වලින් බලමු. lambda කියන්නේ නිකම් අපිට ගැටලුවේ සපයලා තිබුණා ගුණාකාරකයක්. ඒක අගයක්. එක අගයක්. ඒවට ඒකක නැහැ. L තන්තුවේ දිග ලැබෙන්නේ මීටර් වලින්. G ගුරුත්ව ත්වරණය තත්පර වර්ගයට මීටර්. එහෙනම් අපි ඒකකයේ දුවොත්
G තත්පර වර්ගයට මීටර්, L කියන්නේ මීටර්, මීටර් ඒකක කැපිලා ඉවත් වුණාම G වලින් L බෙදිලා G L වලින් බෙදිලා අපිට ලැබෙනවා තත්පර වර්ගයට කියලා. අපි දන්නවා ඔමේගා ලැබෙන්නේ තත්පරයට, එhmenan ඔමේගා වර්ගයට එන්න ඕන තත්පර වර්ගයට. ඒ කියන්නේ මේ පිළිතුර ප්‍රතිඵලයේ ඒකක වශයෙන් වැරද්දක් අපිට පේන්න නැහැ. ඒකක පිරික්සීමෙන් පිළිතුර නිවැරදි කියලා කියන්න බෑ. වැරද්දක් තිබුණොත් හඳුනා ගන්න පුළුවන් වෙනවා විතරයි. හරි, ඊළඟට අපිට අවසාන පිළිතුරට යන්න පුළුවන්. අවසාන ප්‍රශ්නේ අපෙන් අහලා තිබුණා තන්තුව මගින් R මුදුව මත ඇති කරන්නා වූ සංප්‍රයුක්ත බලයේ විශාලත්වය පිළිතුර දීලා තිබුණ බව පෙන්වන්න කියලා. තන්තුව මගින් R මුදුව මත ඇති කරන්නා වූ සංප්‍රයුක්ත බලයේ විශාලත්වය. මේ තියෙන්නේ අර පෙර රූපයෙන් ගත්ත කොටසක් R මුද්ද සිරස්ව පහළට ක්‍රියාත්මක වෙච්ච තන්තු කොටසේ ආතතිය T, ආනත තන්තු කොටසේ ක්‍රියාත්මක වෙච්ච ආතතිය T, මෙතන කෝණය ඇල්ෆා. එතකොට මේ සියලු දේවල් දැන් අපි හොයාගත්ත ඒවා. T කියන්නේ ලැම්ඩා mg, මෙතන ඇල්ෆා අපි හොයාගත්ත cos ඇල්ෆාගේ. එහෙමනම් මේ බල දෙක ආනතව තියෙන නිසා අපිට පුළුවනි විභේදනය කිරීමක් කරන්න. පහළට T තියෙනවා, T cos ඇල්ෆාත් පහළට ලැබෙනවා. එහෙනම් සිරස් සංරචකයක් වශයෙන් මම y සඳහන් කරලා තියෙනවා T ධන T cos ඇල්ෆා. ඊළඟට තිරස් සංරචකයේ වශයෙන් ගන්න පුළුවන් x T sin ඇල්ෆා. එහෙනම් පහළට තියෙන්නේ T ධන T cos ඇල්ෆා, තිරස්ව තියෙන්නේ T sin ඇල්ෆා. මුද්ද මත තන්තුවෙන් යෙදෙන සංප්‍රයුක්ත බලයේ විශාලත්වය ලබා ගන්න පුළුවන්. ලම්බක බල දෙකක සංප්‍රයුක්තය R ලබා ගන්න පුළුවනි. අපි සරලව දන්නවා x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. සංප්‍රයුක්ත බලය කියන්නේ තිරස් සංරචකයේ වර්ගය ධන සිරස් සංරචකයේ වර්ගයේ වර්ගමූලය. අපි ආදේශ කරමු x වෙනුවට T sin ඇල්ෆා, y වෙනුවට T ධන T cos ඇල්ෆා. x වර්ග වෙනකොට එතකොට T වර්ග sin වර්ග ඇල්ෆා වෙනවා. y වර්ග වෙනකොට T ධන T cos ඇල්ෆාගේ T පොදු සාධකයේ වශයෙන් ඉවතට අරන් වර්ග වෙනවා. එක ධන cos ඇල්ෆා සාධකයේ වර්ග වෙනවා. ඕක සුළු කිරීමෙන් දෙවෙනි සාධකයේ අවසානයේ cos වර්ගයක් ලැබෙනවා. මෙතන තියෙන sin වර්ගය සමග සුළු වීමෙන් එක ලබා ගන්න පුළුවන් t වර්ගයේ පොදු සාධකයේ වශයෙන් ඉවතට එනවා. එතනින් අපිට ලැබෙනවා t වර්ගමූල 2 ධන 2යි cos ඇල්ෆා. r ගේ අගය. t අගය ආදේශ කරන්න ඕනේ, cos ඇල්ෆා ගේ ආදේශ කරන්න ඕනේ. එතකොට r පිළිතුර ලැබෙනවා. t කියන්නේ ඔබට මතක ඇති මුලින්ම ලැබිච්ච පිළිතුර t කියන්නේ lambda mg, cos ඇල්ෆා කියන්නේ 1/8 lambda. එහෙනම් lambda mg වර්ගමූල 2 ධන දෙවාරයක් 1/8 lambda. ඔක සුළු කිරීමෙන් අවසාන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. බව පෙන්වීම සඳහා අපිට සපයා තිබුණු පිළිතුර r සමානයි mg වර්ගමූල 2යි lambda වරක් lambda ධන 1. මේ බල දෙක විභේදනය කරනවා වෙනුවට අපිට අවශ්‍ය නම් පුළුවනි ආනත බල දෙකකට බල පිළිබඳ සමාන්තරාශ්‍ර මූලධර්මයේ දීමිනුත් සංප්‍රයුක්තය ලබා ගන්න පුළුවනි. නමුත් මම මේ ආකාරයට මෙතන ඉතා පැහැදිලිව සඳහන් කළේ ඔබට ඉතා පහසුවෙන් කෝණය අවශ්‍ය වුණොත් මේ ආකාරයෙන් හොයාගන්න පුළුවන්. කෝණය හෙවීමේදී සංප්‍රයුක්තය සාධන කෝණය tan alpha කියලා කිව්වොත් xy යොදා ගනිමින් ලබා ගන්න පුළුවන්. මේ ගැටලුවේ ඒක අහලා නැහැ. ඒ නිසා අපිට මේ ගැටලුවේ අවසාන පිළිතුර වෙන්නේ මේක පමණයි. මේ තියෙන්නේ එම ගැටලුවේ අවසානය දක්වා අපි ආපු ටික. හොඳයි, අපි ඊළඟට යම් තවත් උදාහරණයකට. මේ ගැටලුවත් ඔබට පේනවා පසුගිය විභාගයට ලැබිච්ච ගැටලුවක්. මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස L දිගති සැහැල්ලු අවිතන්නේ තන්තුවක් එක් කෙලවරක් අචල A ලක්ෂයකට ගැට ගහලා තියෙනවා. තන්තුවක එක් කෙලවරක් අචල A ලක්ෂයකට ගැට ගහලා තියෙනවා. එහි අනික් කෙලවර ස්කන්ධයේ M වූ P අංශුවකට අමුණලා තියෙනවා. ඊළඟට ඒ අංශුව Aට සිරස්ව L cos alpha ගැඹුරක කේන්ද්‍රය පිහිටන අරය L sin alpha වූ තිරස් වෘත්තාකාර පතයක ඔමේගා නියත කෝණික ප්‍රවේගයකින් චලනය වේ. ඔච්චර ගැටලුව අපිට සපයලා තියෙන ටික. මොකද්ද? තන්තුවක් තියෙනවා. තන්තුවේ එක් කෙලවරක් අචල ලක්ෂයකට ඈඳලා තියෙනවා. අනිත් කෙලවරට ස්කන්ධයක් ඈඳලා තියෙනවා. එම ස්කන්ධය තිරස් වෘත්තාකාර පතයක චලනය වෙනවා. එතන අපිට දත්ත දෙකක් සපයනවා. තිරස් වෘත්තාකාර පතේ අරය සහ තිරස් වෘත්තාකාර පතේ කේන්ද්‍රය අචල ලක්ෂයට කොයිතරම් ගැඹුරෙන්ද තියෙන්නේ කියන එක. ඒක මෙතන සඳහන් වෙනවා. P අංශුව Aට සිරස්ව L cos alpha ගැඹුරක කේන්ද්‍රය පිහිටන අරය L sin alpha වූ තිරස් වෘත්තාකාර පතයක චලනය වේ.
එහෙනම් තන්තුව ආනතව පැවතුනාම L cos alpha ගැඹුරක් වෙන්නත් ඕනේ. අරය L sin alpha වෙන්නත් ඕනේ. අපිට තා පැහැදිලිව තේරෙනවා තන්තුව L වෙලා ගැඹුර L cos alpha වෙන නම් සිරස සමග තන්තුව සාධන කෝණය alpha විය යුතුයි. එතකොට වෘත්තාකාර පතේ ආරය L sin alpha වෙනවා. බව පෙන්වන්න කියනවා මෙතනත් ඉතින් cos alpha ගේ ලබා ගත්තා නම් හරි alpha cos ප්‍රතිලෝම g බෙදීම L omega වර්ගයේ බව පෙන්වන්න. තන්තුව L දිග ඇති ගැඹුර L cos alpha වෙනවා. අරය R L sin alpha වෙනවා. එහෙනම් මෙතන කෝණය alpha වෙනවා. ඊළඟට අපිට බල ලකුණු කරගමු. අංශුවේ බර mg තන්තුවේ ආතතිය t මේක තිරස් වෘත්තාකාර පතයක චලනය වන නිසා සිරස් සමතුලිතතාව සලකන්න පුළුවන්. ඉහළට තියෙන බල සමාන කරත හැකි පහළට තියෙන බලවලට අංශුව මත ඉහළට ක්‍රියාත්මක වෙනවා t cos alpha පහළට ක්‍රියාත්මක වෙනවා mg. එහෙමනම් p අංශුවේ සිරස් සමතුලිතතාව සැලකීමෙන් t cos alpha සමානයි mg කියන සමීකරණය අපිට ලැබෙනවා. ඊළඟට වෘත්තාකාර චලිතය සලකලා අංශුවට කේන්ද්‍ර දිශාවට වෘත්තාකාර පතයේ කේන්ද්‍ර දිශාවට f සමාන m යොදන්න පුළුවන්. එතනින් අපිට ලැබෙනවා කේන්ද්‍ර දිශාවට අංශුව මත ක්‍රියාත්මක වන්නා වූ බලය වෙන්නේ t sin alpha. mg ගෙන් බලපෑමක් නැහැ mg cos 90 වෙන නිසා. එහෙනම් t sin alpha සමානයි m omega වර්ග r වෙනවා. r ට ආදේශ කරන අගයකුත් තියෙනවා. එහෙනම් t sin alpha සමානයි බලය t sin alpha m omega වර්ගය r කියන්නේ l sin alpha. එතන sin alpha පද දෙක ඉවත් වීමෙන් t සමානයි m omega වර්ග l කියලා ලැබෙනවා. t සමානයි m omega වර්ග l එමාගේ මෙතනට ආදේශ කළොත් t වෙනුවට m omega වර්ග l cos alpha සමානයි mg වෙනවා. මේක බොහොම සරල මට්ටමේ පවතින සමීකරණ දෙකක්. එතනින් අපිට m පදේ කැපිලා ඉවත් වෙනවා. cos alpha ගේ ලැබෙනවා g බෙදීම omega වර්ගය l. අපෙන් ගැටලුවේ අහලා තිබුණා alpha සමානයි cos ප්‍රතිලෝම g බෙදීම omega වර්ගය l. ඔය තියෙන්නේ එම ගැටලුවේ පළවෙනි කොටසේ පිළිතුර. alpha සමානයි cos inverse g බෙදීම omega වර්ගය l. මේ ගැටලුවේ තව කොටසක් තිබුණා. දෙවෙනි කොටස අපි බලමු. මේ තියෙන්නේ එම ගැටලුවේ දෙවෙනි කොටස b කොටස ස්කන්ධයේ m වූ උපග්‍රහයක් අරය b වූ වෘත්තාකාර කක්ෂයක් පොළවේ සමතලයේ සලකුණු කරයි. පෘථිවිය හා උපග්‍රහය අතර දුර r වන අතර පෘථිවියේ ස්කන්ධයේ කැපිටල් m වේ. පෘථිවිය හා උපග්‍රහය එකිනෙක ආකර්ෂණය වන්නේ ගැමා නියතයක් වූ f සමානයි ගැමා කැපිටල් m සිම්පල් m බෙදීම r වර්ගය වූ බලයකිනි. පොළව ඔමේගා නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වන විට පොළවට සාපේක්ෂව උපග්‍රහය නිශ්චලව පැවතීමට නම් අපිට කියන බව සාධනය කරන්න කියලා b සමානයි ගැමා m බෙදීම ඔමේගා වර්ගයේ 3/1 බලය විය යුතු බව සාධනය කරන්න. මම මේක දිගටම ගැටලුව කියවගෙන ගියා. නමුත් දැන් බලමු අපි මේක විශ්ලේෂණාත්මකව කොටසෙන් කොටස මොකද්ද මෙතන කියන්නේ කියලා. ස්කන්ධයේ m වෙච්ච උපග්‍රහයක. ඔය දරුවෝ දන්නවා පෘථිවියට නම් එක උපග්‍රහයක් ඉන්නවා චන්ද්‍රයා. එතකොට චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වෙන බව අපි අහලා තියෙනවා, දන්නවා. එවැනි උදාහරණයක් හිතමුකෝ. ස්කන්ධයේ m වූ උපග්‍රහයේ අරය b වූ වෘත්තාකාර කක්ෂයක්. ඒතර උපග්‍රහය චලනය වෙන්නේ අරය b වූ වෘත්තාකාර පතයක. වෘත්තාකාර පතේ අරය අපිට අත්‍යවශ්‍යයි සමීකරණ ගොඩනගන්න ගියාම. එහෙනම් අරය b වූ වෘත්තාකාර කක්ෂයක් පොළවේ සමක තලයේ සලකුණු කරයි. උපග්‍රහය පොළවේ සමකයේ මත චලනය වෙනවා නෙමෙයි. උපග්‍රහය වෘත්තාකාර කක්ෂයක් පොළවේ සමක තලයේ සලකුණු කරයි. ඔබ හිතෙන් හිතා ගන්න පොළවේ තියෙන සමකයෙන් පොළව අපි පළු දෙකකට කපලා හිතුවොත් අන්නේ එක පළුවක මුහුණත තල ආධාරකය කියනවා අපි අර්ධ ගෝලයක තල ආධාරකය වශයෙන් ලැබෙනවා. එතකොට පොළව පළු දෙකට වෙන් කරලා කැපුවොත් සමකයෙන් අන්නේ තලය විශ්වයට යනකම් දිගටම හැම පැත්තටම ප්‍රසාරණය කරලා අපි හිතුවොත් ඒක තමයි සමක තලය කියන්නේ. පොළවේ සමකය හරහා මුළු විශ්වයටම පවතිනා වූ තලය සමක තලය. එහෙනම් මේ උපග්‍රහය චලනය වෙන්නේ මේ පොළවේ සමක තලයේ. එතකොට වෘත්තාකාර කක්ෂයක් පොළවේ සමක තලයේ සලකුණු කරනවලු. පෘථිවිය හා උපග්‍රහය අතර දුර r වෙනවා. පෘථිවිය ඉඳලා උපග්‍රහයට දුර r. හැබැයි මේ ගැටලුවේ කලින් සඳහන් කළා උපග්‍රහය චලනය වන වෘත්තාකාර පතේ අරය b කියලා. වෘත්තාකාර පතේ අරය b පෘථිවිය ඉඳලා උපග්‍රහයට තියෙන දුර r.
ඔබට එකපාරට මෙතන මතක් වෙන්න ඕනේ උපග්‍රහයාගේ වෘත්තාකාර පතයේ අරය වෙන්නේ පෘථිවි කේන්ද්‍රයේ සිට උපග්‍රහයට තියෙන දුර. දෙවෙනියට සඳහන් කරන්නේ පෘථිවිය හා උපග්‍රහය අතර දුර r කියලා. එහෙමනම් පෘථිවියේ අරය වෙනම එතනට සම්බන්ධ වෙනවා මෙතනදී. මුළු දුර පෘථිවි කේන්ද්‍රයේ සිට උපග්‍රහයට b, පෘථිවියේ සිට උපග්‍රහයට දුර r කියන්නේ r වලට පෘථිවියේ අරය එකතු වීමෙන් තමයි b ලැබෙන්නේ. නමුත් පෘථිවියේ අරය ගැන මේකේ කොහෙවත් සඳහන් කරන්නේ නැහැ. අපි බලමු ඒක කොහොමද ගැටලුවේ පිළිතුරට පිවිසෙන්නේ කියලා. පෘථිවි ස්කන්ධය දීලා තියෙන කැපිටල් M කියලා. පෘථිවිය හා උපග්‍රහය එකිනෙක ආකර්ෂණය වන්නේ මේ බලයෙන්. ඔබ භෞතික විද්‍යාවෙත් මෙවැනි බලයක් ඉගෙනගෙන තියෙනවා. ප්‍රතිලෝම වර්ග නියමය යටතේ. එතන අපි ඉගෙන ගත්තේ GMM බෙදීම R වර්ගය කියලා කැපිටල් G. නමුත් මෙතන ඒ වෙනුවට ගැමා නියතයක් යොදලා තියෙනවා. පෘථිවිය හා උපග්‍රහය එකිනෙක ආකර්ෂණය වන්නේ ගැමා MM බෙදීම R වර්ගය වූ බලයකිනි. ඒක අපිට සමීකරණ ලියන්න ගියාම අවශ්‍ය වෙනවා. ඊළඟට කියනවා පොළව ඔමේගා නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා. මීට පෙර අධ්‍යයනකදී මා ඔබට ගණනය කළාම පෙන්නුවා පොළවේ ඔමේගා පෘථිවියේ ඔමේගා කොච්චරද කියන එක. ගණනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පෘථිවිය භ්‍රමණය වන්නා වූ ඔමේගා මෙතන දෙනවා අපිට. ඊළඟට කියනවා ගැටලුවේ පිළිතුරට පිවිසෙන්න තියෙන මෙන්න මෙතනින්. මොකද්ද? පොළවට සාපේක්ෂව උපග්‍රහය නිශ්චලව පවතී නම් පෘථිවියට සාපේක්ෂව උපග්‍රහය නිශ්චලයිලු. අපි බැලුවොත් එහෙනම් අපිට තියෙන එකම උපග්‍රහය චන්ද්‍රයා පෘථිවියට සාපේක්ෂව නිශ්චල නැහැ. අපිට දකින්න ලැබෙනවා නැගෙනහිරින් පායලා බටහිරින් චන්ද්‍රයා බැහැලා යන තත්ත්වයක්. මේ කියන උපග්‍රහය පෘථිවියට සාපේක්ෂව නිශ්චලව තියෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් හිතමු අපි කොළඹ ඉඳලා උඩ බැලුවාම උපග්‍රහය පේනවා නම්. ඒ කියන්නේ ඕනෑම වෙලාවක ඕනෑම දවසක කොළඹ ඉඳලා උඩ බැලුවාම බලාකුළුවට වැහිලා නැත්නම් උපග්‍රහය එතනම පේන්න ඕනේ. ඕනෑම වෙලාවක එතකොට කොළඹට උඩින් උපග්‍රහය දිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ පෘථිවිය කැරකෙනකොට උපග්‍රහයත් ඒ ආකාරයෙන්ම කොළඹ නගරයට උඩින් පවතිමින්ම භ්‍රමණය වෙනවා. එහෙමනම් එතනින් අපිට පැහැදිලි වෙන්න ඕනේ පෘථිවිය ඔමේගා වලින් භ්‍රමණය වෙනකොට හැමතිස්සෙම කොළඹ නගරයට උඩින් උපග්‍රහය පවතින නම් උපග්‍රහයත් එම ඔමේගා වලින්ම පෘථිවිය වටේ පරිභ්‍රමණය විය යුතුයි. එහෙනම් මේ කියලා තියෙන්නේ පොළව ඔමේගා නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙන විට පොළවට සාපේක්ෂව උපග්‍රහය නිශ්චල පවතිනවා. එහෙනම් උපග්‍රහයගේ ඔමේගා අපිට මෙතන ව්‍යංගාර්ථයෙන් කියලා තියෙනවා. කෙලින්ම කියලා නැහැ. හරි. එහෙනම් දැන් අපි මේකේ බල ලකුණු කිරීම මොනවද චලිතය මොනවද කියලා රූපයකට පිවිසෙන්න ඕන. මෙන්න මෙතනදී අපිට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මේවා ස්කන්ධ දීලා තිබුණාට බරක් ලකුණු කරන්න පුළුවන්ද කියන එක. මම ඔබට මතක ඇති මීට කලින් පාඩමකදී සඳහන් කළා වෘත චලිතයේ විශේෂ අවස්ථාවන් දෙක තිරස් හා සිරස් වලට අමතරව අපරිමිත තරම් කුඩා වූ අවස්ථාවක් අපිට ගන්න පුළුවන් න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන එක චලිතය. අපරිමිත තරම් විශාල වූ අවස්ථාවක් ගන්න පුළුවන් විශ්වයටම යන්තෙක් පෘථිවිය හා උපග්‍රහය නැත්නම් ග්‍රහලෝකයක් හා වෙනත් උපග්‍රහයක් අතර චලිතය. එතනදී අපිට ලකුණු කරන්න වෙන්නේ නැහැ mg කියන බලයක්. පෘථිවිය ඔමේගා කෝණික ප්‍රවේගයෙන් චලනය වෙනවා. එතකොට දත්තයක් වශයෙන් සපයලා නොතිබුණත් අපිට කියලා තිබුණා පෘථිවියට සාපේක්ෂව උපග්‍රහය නිශ්චලව පැවතිය යුතුයි කියලා. එහෙමනම් මම ඔබට උදාහරණයක් වශයෙන් කිව්වේ මෙතන කොළඹ නගරය නම් කොළඹ නගරයට ඉහළින් සෑම වෙලාවෙම උපග්‍රහය පේන්න ඕනේ. එහෙනම් කොළඹ නගරයේ යම්කිසි තීටා කෝණයකින් පෘථිවිය සමග භ්‍රමණය වීමේදී උපග්‍රහයත් එම තීටා කෝණයෙන්ම තම වෘත්තාකාර පතයේ භ්‍රමණය විය යුතුයි. ඒ කියන්නේ එකම කාලයකදී එකම කෝණයක් පෘථිවිය හා උපග්‍රහය භ්‍රමණය වෙන්න ඕනේ. එහෙනම් දෙන්නගෙම ඔමේගා සමාන විය යුතුයි. ඊළඟට පෘථිවිය හා උපග්‍රහය එකිනෙක ආකර්ෂණය වන්නේ F කියලා බලයකින්. F බලය අපිට දීලා තිබුණා ගැමා කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ගය කියලා. R කිව්වේ පෘථිවිය හා උපග්‍රහය අතර දුර, B කිව්වේ උපග්‍රහය චලනය වන්නා වෘත්තාකාර පතේ අරය. පෘථිවි කේන්ද්‍රයේ සිට උපග්‍රහයටම තියෙන මුළු දුර B, පෘථිවියේ සිට උපග්‍රහයට තියෙන දුර R. එතකොට පෘථිවියේ අරය මෙතන කොටසක් අඩුව තියෙනවා. B ලැබෙන්න ඕනේ R ධන පෘථිවියේ අරයෙන්. දැන් මේකේ අපිට තිරස් සමතුලිතතා සැලකීමක් මොනවත්ම කරන්න බෑ. මොකද විශ්වයේ අපිට තිරසක් සිරසක් අර්ථ දක්වන්න බෑ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මෙතෙන්දී F සමානයි මේ සමීකරණය යොදන්න. F සපයලා තියෙන නිසා පොළොවට සාපේක්ෂව උපග්‍රහය නිශ්චලව පැවතීමට නම් උපග්‍රහයාද පෘථිවියේ කෝණික ප්‍රවේගයෙන්ම තම වෘත්තාකාර පතේ ගමන් කළ යුතුයි. මම ඒක ඔබට පැහැදිලි කළා.
උපග්‍රහයාට පෘථිවි කේන්ද්‍රය එහෙම නැත්නම් වෘත්තාකාර පතේ කේන්ද්‍ර දෙසට F සමානයි මේ යොදන්න පුළුවන් අපිට. අපි එහෙමනම් උපග්‍රහයාට F සමානයි මේ දීමින් ලැබෙන සමීකරණය බලමු. F සමානයි MA. F කියන්නේ ගැමා mm බෙදීම r වර්ගය අපිට මේ බලය ගැටලුවේ සපයලා තිබුණා. එහෙනම් F ගැමා mm බෙදීම r වර්ගය සමානයි ma. m කියන්නේ උපග්‍රහයාගේ ස්කන්ධය. මොකද අපි F සමානයි මේ චලිත සමීකරණය යොදන්නේ උපග්‍රහයට. එහෙනම් m කියන්නේ උපග්‍රහයාගේ ස්කන්ධය m. ත්වරණය ලියන්න පුළුවන් ඔමේගා වර්ග b. කේන්ද්‍ර අභිසාරී ත්වරණය ඔමේගා වර්ග r වෙනවා. r කියන්නේ මෙතන b. ඔමේගා වර්ග b. b කිව්වේ උපග්‍රහයා චලනය වන්නා වෘත්තාකාර කක්ෂයේ අරය. එහෙනම් මෙතනින් අපිට ලැබෙනවා ගැමා mm බෙදීම r වර්ග සමානයි m ඔමේගා වර්ගය b. අපිට පේනවා සිම්පල් m පදය කැපිලා ඉවත් වෙනවා. එතනින් අපිට ලැබෙනවා br වර්ගය. මම හරස් ගුණ කරලා මෙතන සඳහන් කරලා තියෙන්නේ br වර්ගය සමානයි ගැමා m බෙදීම ඔමේගා වර්ගය. සිම්පල් m කැපිලා ඉවත් වුණා. ඊටු ටික මෙතන තියෙනවා br වර්ගය සමානයි ගැමා m බෙදීම ඔමේගා වර්ගය. අපිට අහලා තිබිච්ච පිළිතුරේ තිබුණේ මෙන්න මේකමයි ගැමා m බෙදීම ඔමේගා වර්ගය. හැබැයි ඒක 3 බලයක් තිබුණේ. අන්න මෙතන දැන් අර පොඩි ගැටලුවේ පිළිතුර සඳහා යම්කිසි වංචාවක් වගේ දෙයක් කරනවා නම් ටක් ගාලා මතක් වෙන්න ඕනේ මෙතන. මොකක්ද? ගැමා m බෙදීම ඔමේගා වර්ගයේ 3 බලයක් පිළිතුරට අහලා තිබුණේ. මෙයාගේ 3 බලයක් ලැබෙන්න නම් මේ පැත්තේ එතකොට 3 බලයක් තියෙනවනේ සුළු කළාම 3 බලයක් ලැබෙන්න. මේ පැත්ත 3 බලයක් නෑ තියෙන්නේ b අකුරයි r වර්ගයයි. එහෙනම් b r දෙන්න සමාන වුණොත් මෙතන 3 බලයක් හදා ගන්න පුළුවන්. අන්න එතෙන්දී අපිට b සහ r සමාන කිරීමට අපි උපකල්පනයක් කරනවා. මොකද්ද? පෘථිවියේ සිට උපග්‍රහයාට තියෙන විශාල දුරක් සැලකීමේදී පෘථිවියේ අරය අපිට නොසලකා හරින්න පුළුවන්. විශාල අගයකට සාපේක්ෂව පෘථිවියේ අරය කුඩා අගයක් වශයෙන් හිතලා නොසලකා හරින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් පෘථිවියේ සිට චන්ද්‍රයාට තියෙනවා කිලෝමීටර් 3 ලක්ෂයකට වැඩි දුරක්. එතකොට පෘථිවියේ අරය කිලෝමීටර් 6400ක් වගේ කුඩා අගයක්. ඒතර එවැනි විශාල අගයකට සාපේක්ෂව කුඩා අගයක් නොසලකා හැරලා අපිට පුළුවන් br දෙක සමාන කිරීමෙන් මෙතන 3 බලයක් හදා ගන්න. පෘථිවිය හා උපග්‍රහය අතර දුරට සාපේක්ෂව පෘථිවියේ අරය නොසලකමින් r සමානයි b යොදන්න පුළුවන්. එhmenan r සමානයි b යෙදීමෙන් අපි ලබාගත් ප්‍රතිඵලයට අපිට ලැබෙනවා bb වර්ගය. br වර්ගයනේ තිබුණේ. bb වර්ගය සමානයි ගැමා m බෙදීම ඔමේගා වර්ගය. මෙතන ලැබෙනවා b වල 3 බලයක්. b වල 3 බලය සමානයි ගැමා m බෙදීම ඔමේගා වර්ගය නම් එතනින් අපිට b සමානයි ගැමා m බෙදීම ඔමේගා වර්ගයේ 3න් 1 කියලා ගැටලුවේ අවසාන පිළිතුරට ළඟා වෙන්න පුළුවන්. මේ තියෙන ගැටලුවේ අවසාන පිළිතුර. හොඳයි දරුවනි. එහෙමනම් අපි පසුගිය පාඩම් කිහිපයකදී සාකච්ඡා කරන්නට යෙදුණු කාරණා ටික මා ඔබට අද කෙටියෙන් මතක් කිරීමක් කළා. ඊළඟට තිරස් වෘත්ත චලිතය සම්බන්ධව අපිට විභාගයේදී මීට පෙර අවස්ථාන්වලදී ලැබුණු ගැටලු දෙකක් සහ තවත් අමතර ගැටලුවක් අපි මෙතනදී සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ වගේම මේ අවසාන ගැටලුවේදී අපි දැක්කා mg බලයක් ලකුණු කිරීමෙන් තොරව ආකර්ෂණ බලය ගැටලුවේ දීලා තිබිච්ච ආකර්ෂණ බලය යොදාගත්තු වෙනස්ම අවස්ථාවක්. එමනම් යලිත් දවසකදී මේ ගැටලු ටිකක් තවත් ඉදිරියට තවත් ගැඹුරින් සාකච්ඡා කරමින් සහ ඊළඟට ඔබට පළමු පාඩමේදී මතක් කළ ආකාරයට ගැටලු ආකාරයේ වෙනසක් සිද්ධ වෙනවා. සිරස් වෘත්තාකාර පතයක චලනය වන අංශුවක් පිළිබඳව අපිට බොහෝ විස්තර කතා කරන්න තියෙනවා. එවනම් අලුත් දවසකදී යලිත් ගුරු ගෙදර අධ්‍යයන වැඩසටහන් මාලාවෙන් ඔබ හමු වනතුරු ආයුබෝවන්.